බලන්න ස්වාමීන් වහන්සේගේ වචනේ තුල උන්වහන්සේ අදහස් අපිට කුමක්ද ප්‍රකාශ කරන්නේ? මම යාඥා කරන දෙවියන් වහන්සේ හදෝදී තිබ්බත් ප්‍රතිපදිතේ තමයි අවංකකම. මගේ සෙනෙමන්ත අවංකකම ඊටාම වැදගත් දෙයක් ක්‍රිස්තියානි ජීවිතේ. අවංකකම කියන දේ නැතුව දෙවියන් වහන්සේට ළඟ වෙන්නත් දෙවියන් වහන්සේගේ මිත්‍රෙක් වෙන්නත් බෑ. අපි මොන දේ කරන්න පුළුවන් අපි මොන තරම් අපි සේවාවන් කරත් අපි දෙවියන් වහන්සේට අවංක නැත්තම් දෙවියන් වහන්සේ ප්‍රසන්න නැහැ. ඉතින් මේ අවංකකම කියන දේ ඇවිල්ලා ඊටාම වැදගත් තමයි අපිට ඒක තේරුම් ගන්න. අපි සත්‍යතාවය තේරුම් ගන්න ඕන. හඳුනන සත්‍යතාවය කියන්නේ ලෝකේ සත්‍යතාවයක් නෙමෙයි. ඒක බුදු සත්‍යතාවයක් නෙමෙයි. ඒ සත්‍යතාවය දෙවියන් වහන්සේගේ සත්‍යතාවය. ඒක දෙවියන් වහන්සේගේ හදවතේ තියෙන සත්‍යතාවයක්. මේ සත්‍යතාවය නිසා මේ සත්‍යතාවය ඔබම හඳුනනවා නම් ඔබයි මටයි පුළුවන්කම තියෙනවා දෙවියන් වහන්සේ ඉදිරියේ අවංක වෙන්න. මට අපිට පුළුවන්කම තියෙනවා දෙවියන් වහන්සේට අපි අවංකයි බව තේරුම් ගන්න. මොකද ඔබට මටයි ඕනම දෙයක් පෙන්වන්න පුළුවන් මේක හරි මේක තමයි හරි දේ ස්වාමීනි මේක අර වෙන කිසි අධ්‍යයනයක් බලන්න මේක මෙහෙම නුනේ කියලා. ඒ දෙවියන් වහන්සේගේ ඉදිරියේ ස්වාමීන් වහන්සේට ඔබ යහපත යුක්ත කරනවා නම් දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා නම් එතකොට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඔව් ස්වාමීනි මම මේ ස්ථානයේ අවංක නැහැ කියලා. අපි අවංක ඉන්නේ දෙවියන් වහන්සේට. ඒ නිසා අපි අවංක වෙන්න අපි හොඳට සත්‍යතාවය තේරුම් ගන්නවා නම් අපිට සත්‍යතාවයේ කඩපතක් මෙන් තියෙන අපේ මූණ බලන්න පුළුවන්. අපි දන්නවා කණ්ණාඩියක් තියෙනවා. ඒ කණ්ණාඩියේ මූණ බලලා තමයි අපි උදෑසන නැගිටලා අපි මේකක් දාලා අපි ලෑස්ති වෙලා කාන්තාව ඔක්කොම සභාවට එන්නේ. අද කවුරුද උදේ මූණ කණ්ණාඩියේ නොබලපු කෙනෙක් ඉන්නවද? අපේ මූණ බලලා තමයි එන්නේ. ඒ නිසා අපි දන්නවා අපේ මූණ කණ්ණාඩියේ බලලා අවකම අපිට ගොඩනගා ගන්න සත්‍යතාවය අපිට තිබෙනවා කඩපතක් නෙමෙයි. මේ කඩපත ඔබට තිබෙනවා නම් මේ සත්‍යතාවය තුළින් ඔබයි මමයි කවුද කියලා අපිට තේරෙනවා. ඔබ මම ඉර වෙලා ඔබයි මමයි මේ කොහමද ඉර වෙලා සමාන තැන් තියෙන બ્લોක් එකක් කරලා තියෙනකොට අර කාණු වලින් දාලා ගහනකොට ඉර වෙලා තියෙන්නේ. යන්න හරි අමාරුයි. සමහර ඒවා ඉර වෙලා ඉඳලා යන්නේ නැතුව ගහුවොත් එතන යන්නේ නැහැ. අපිට හඳුන ගන්න ඕන අපේ චරිතවල සත්‍යතාවය. මොකද මම ඔබ දෙවියන් වහන්සේට අවංක නැත්තම් ඔබගේ මගේ අරතුල තියෙන වංචනික භාවයන් නිසා අපි වැටුණු ස්වභාවයෙන් කියලා වැටුණු මොකද දෙවියන් වහන්සේ සත්‍යතාවය නැත්තම් අවංකම නැත්තම් දෙවියන් වහන්සේට බැහැ කරන්නට ඔබයි මමයි මොන දේ කරන්න පුළුවන් ඒ දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේ ඔබට හමුවන්න යන්නේ නැහැ දෙවියන් වහන්සේව ඔබට හමුවන්න නම් අවංකකම ඉතාලි අවංක වෙන්න බෑ කිසි මිනිහෙකුට දෙවියන් වහන්සේ මිනිහෙක් එකම එක තරයි අවංක වෙන්න පුළුවන් දෙවියන් වහන්සේ තමන්ගේ අපේ ස්වභාවය පෙන්වා දෙනකොට ඔව් ස්වාමීනි කියලා තේරුම් ගන්න සමාජයට අපි ළමයිගේ මොනවාරි දෙයක් අහුවොත් කාටරි මොනවාරි දෙයක් කිව්වොත් ඒකට අර්ථකථන ගොඩක් දෙනවා නෑ ඒක උනේ මෙහෙමනේ මේක මෙහෙම වෙච්ච නිසානේ මේක මෙහෙම වෙච්ච නිසානේ කියලා මේක නෑ එහෙම නෙමෙයි උනේ එයා තමයි මාව ඉස්සෙල්ලා මගේ පෑන ගත්තේ ඒ නිසා මට හරි පෑන ගත්තත් නෑ ඒක වැරදි ළමයා කියාගෙන සිටිනවා ඒක වැරදි කියලා ඒ අම්මා තාත්තට ඕන ළමයාගේ තුල ඒ තිබිච්ච කෝපය ඒ නැත්නම් ඒ තමන්ගේ සහෝදරයාට ගහපු දේ ගැන ප්‍රථමයෙන් ඉඳලා සමානලට මල් දෙන්න මොනවද දෙයක් කරාම යාට කේන්ති යනවා ඒ සමහර කොයින්ති ගියාම යා මල්ලි කොණ්ඩෙන් හදුවා නේද නෑ කියලා අම්මා මට මෙහෙම කරානේ යා කියලා ඒ කියන්නේ හරි යා එහෙම කරා ඇයි එහෙම කරේ මොකද යාට වෙනම නැත්නම් කෝපය ඒ කේන්තිය ඒකේ කේන්තිය හඳුනගන්නේ නෑ මොකද යා හඳුනගන්නේ යාට වෙච්ච දේ පමණයි. මොකද යාගේ සිත යොමු කරන්නේ නැහැ. ඊට එහා ස්ථානයකට යාට තේරුම් ගන්න මොකද්ද අවශ්‍යතාවය කියන්නේ මගේ දෙමව්පියන් ඒ වගේ දෙවියන් වහන්සේට මොකද්ද අපේ ජීවිතේ කියන්න තියෙන දේ කියලා අපි තේරුම් ගන්න අපි දෙන්නේ නැතුව අපිම දෙයක් පෙන්නාගෙන අපිම දෙයක් දෙවියන් වහන්සේට කියා සිටියොත් දෙවියන් වහන්සේට බෑ ඔබ මට හරි දේ පෙන්නා දෙන්න. ඒ නිසා දෙවියන් වහන්සේට නිදහස තියෙන දෙවියන් වහන්සේ තුළ ඔබ මම හඳුනා ගන්න ඕන හරියටම මේක තමයි දෙවියන් වහන්සේ කතා කරන්නේ. ඔබ මට තියෙනවා අපේ ස්වභාවය, අපේ චරිතය, අපේ ගොඩක් දේවල් කඩා ගන්නට. අයි බලන්න යනවා නික්මම පුතේ. තුන්වෙනි පරිච්ඡේදයේ හයවෙනි පරිච්ඡේදයේ 9වෙනි පදය මෝසෙස් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට එලෙස කතා කළේය. එහෙත් ඔහු හෘද වේදනාව නිසා තද වහල්කම නිසා මෝසෙස්ට අනු කන් දුන්නෝය.
දැන් අපි දකින්න අපිට සමාන දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට අපිට හැමකම් දෙන්න බෑ. අපිට කතා කරන්න අපේ තද වහල්කම. අපේ හෘද වේදනාව නිසා. සමහර අපේ ප්‍රශ්න කරදර ගැටලු වෙනකොට අපේ වේදනාත්මක ස්ථාන වලට අපි වැටෙනකොට අපේ මානසික තද වහල්කමක් ඇති වෙනවා. මේ වහල්කම තුළ තියෙන්නේ දූෂිත චරිත ගුණාංග. අපේ මේ වහල්කම නිසා මානසික වහල්කම. ඉස්සරහට ඉස්සර හිටියේ මිසරේ වහල්කම. මේ මහල්කමට බයව ඒගොල්ලෝ හිටියා වේදනාවට අසු වෙලා. ඒ නිසා ඒගොල්ලෝ මොසෙස්ට හැමකම් දුන්නේ නැහැ. ඒ වගේ අපේ මානසික තද වහල්කම නිසා අපි වැටලා තියෙන ස්ථානවල අපි හැමකම් දීලා සතුට අපිට පෙන්නලා නැහැ මේක උනේ මෙහෙමයි මේක වෙන්නේ බඩ මෙහෙමයි කියලා පෙන්නනකොට අපි ඒවට කෝප අරගෙන දුෂ්කම් වලින් වේදනාව වලින් වැටිලා අපි ඒවට ප්‍රතිචාරය දක්වන තීරණ අරගෙන අපි ඒවට කෑ ගහලා සම්දු කරලා අපි හැමදේම කරලා අපේ ස්වභාවය දැන් ලොකු තද වහල්කමකට වැටලා තියෙන දෙවියන් වහන්සේට මේ වහල්කමෙන් නිදහස් කරන්න නම් ඔබ අවංක විය යුතුයි. ඔබගේ චරිතය ඔබ තේරුම් ගත යුතුයි. ඔබ තේරුම් ගන්න ඕන දෙවියන් වහන්සේ ඔබට කියනකොට මේක ඔබගේ කෝපය, මේක ඔබගේ අහංකාරකම, මේක ඔබගේ දූෂ්‍යභාවය කියලා දෙවියන් වහන්සේ කතා කරනකොට ඔබ මට මේ දේවල් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඇත්ත. ඔබයි මමයි වේදනාවක් තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තිබුණාට ඔබ මට තියෙනවා දෙයක්. මේ ප්‍රශ්නේ තුල සැබෑ යථාර්ථය සැබෑ ස්වභාවය අපේ චරිත ගුණාංග වල තියෙන අපි අසු වෙලා තියෙන අපේ ස්වභාවය අපිට දකින්න පුළුවන්කම තිබෙන්න ඕන. ඉතින් ඒ නිසා අපි දෙවියන් වහන්සේට ඊටාම වැදගත් වෙනවා. දෙවියන් වහන්සේගේ ඉදිරියේ අපි හොඳට දෙවියන් වහන්සේව හඳුනා ගන්නවා. ඉතින් ඒක දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්නනකොට දෙවියන් වහන්සේ අපිට කතා කරනකොට ඔබ මට තේරුම් ගන්න පුළුවන් ඔබ මගේ හදවතවල තියෙන හැම ස්වභාවයක් හැම දුෂ්ටකමක්. ඉතින් ඒ නිසා ඔබ මට අපේ ජීවිතේ අපි මේ උදෑසන අද අපි කී දෙනෙක් මේ තද වහල්කම් සිටිනවද? ඔබ කොතරම් දුකේ වේදනාවේ ආවද? ඔබ කොතරම් ප්‍රශ්න කාලවලින් කියන කොතරම් ඉගෙනකට විරුද්ධව ඔබගේ හදවතවල ගොඩනැගිච්ච දේවල් තියෙනවා. පොඩි එදිනෙදා විවාද අපි දකින්න සමහර රේඩියෝ channel එක පොඩ්ඩක් අල්ලනකොට පොඩ්ඩක් එඩිට්කම අමුතු සද්දයක් එනවා. හරියට සද්ද හැන්නේ නැහැ. හරියට ටියුන් කරන කලින් මේ වගේ අපිට හරියට channel එක ටියුන් කරගන්න බැරුව කියලා පොඩ්ඩක් දස්සනයක් කලසිකම වැඩි නෙමෙයි පොඩ්ඩක් දස්සනයක් කලසිකම අර ඔක්කොම ඩිස්ටර්බ් සද්ද තමයි එන්නේ. දැන් ආසත් නැහැ අපි සමහරවිට අපේ ස්වභාවය මේ වගේ අපි ඊටසේ ඒ හඬවල වලට හැමකම් දීලා ඒ හඬවල තුලින් අපි ගොඩක් දේවල් අපේ ජීවිතේට අපි අත්වත් කරගන්නවා. ඊට පස්සේ හරි අමාරුයි සත්‍යතාවයකට එන්න. මොකද අපි දකින්නේ මූණ බලන්නේ වැරදි කණ්ණාඩියකින්. හැම මොහොතේම ඒ කණ්ණාඩියේ තියෙන දේ තමයි අපි දකින්නේ. ඊට පස්සේ කණ්ණාඩිය තමයි අපිට කතා කරන්න ඒවා කියන්නේ ඔබට මේමයි ඒක මම කරන්න කියලා. සමහර අපි කිව්වොත් නැහැ දෙනස් කිව්වොත් නැහැ මේක සත්‍යන ඔබ කඩා ගන්න ඕන මේ ස්ථානෙ ඔබ වෙනස් කර ගන්න ඕන මෙතනදී ඔබ යටහත් වෙන්න පහත් වෙන්න ඕන දැන් අර හදවතේ වෙනස ඉතින් මම පහත් වෙනකොට යටනේ පහත් වෙන්න ඕන යානේ වෙනස් වෙන්න ඕන යානේ කරන්න ඕන මේ දේ මමයි කරන්න ඕන අපිට තියෙනවා ගොඩාක් අරමුණු දෙවියන් වහන්සේ අපට ආදරේ නිසා යනස මොකද ඔබ තද වහල්කම සතුරා ඔබගේ ජීවිතේ පාලනය කරනවා ඔබට සමාදාන නැතුව යනවා ඔබට සමාදාන නැතුව ගියාට පස්සේ ඔබට සමාන විට ඔබ කරන හැම දෙයක්ම ඔබට පැහැදෙන්නේ නැහැ. සමානට ඔබ කරන හැම දෙයක්ම ගස්සගෙන ඔබ හැමදාම එපා වෙච්ච ස්වභාවයක් තුළින් ඔබ කරන හැම දෙයක්ම වේදනාත්මක ස්වභාවයක් තුළින් මොකද වාහන ලැබුණ මොහොත තුළ සමානට ඔබ ගියොත් එම කුස්සිය කාන්තාවන් කුස්සිය ගියොත් එම වියන්න සමාන පොඩි දෙයක් වුණොත් බක්කල ගිහින් යනවා. අයි තද වහල්කම සිටින්නේ. පුරුෂයෙක් තද වහල්කම සිටිනවා නම් වචනයක් මිස් වෙන්න බෑ. ටල්ගල ගිහින් යනවා. මොකද අන්නවල මම මේකනේ කිව්වේ. කියලා. ඒ වුණා මට බල කරන්න දැන් සත් අවංකමකට නෑ. අවංක නෑ. ඇයි ඒ වලිට ස්වභාවය හඳුනාගෙන නෑ. ඒ දෙවියන් වහන්සේ පිළිබඳව අවංක වෙන්න නම් දෙවියන් වහන්සේ කතා කරනකොට දැන් දෙනවා නෝ ස්වාමීනි මම ඇත්තයි. දෙවියන් වහන්සේ පෙන්නන්න යනවා ආපු පාර ඔබ මෙහෙම මන්ත්‍රණය කරගත්තා. ඔබ මෙහෙම හතුරක් මෙහෙම හඬ හැරුවා. මේ හඬ අහනකොට ඔබේ ස්වභාවය වෙනස් වුණා. ඔබ කෝප වුණා. ඔව් ස්වාමීනි මම දුෂ්ට චරිතයක් තියෙනවා මට ස්වාමීනි. මම ඇත්තට මේ චරිතේම මාසනය ස්වාමීනි මට අනුකම්පා කරන්න. මේ චරිතය ගැන මම ඔබ ගැන හඬා වැදපෙනවා. මේ චරිතය ගැන මම කඩා ගන්නවා ස්වාමීනි. දැන් කියන ඔබගේ මේ ඊර්ෂ්‍යාකාරකම නිසා ඔබට නෝ ස්වාමීනි මගේ මේ දුෂ්ටම මම ආසනය ඇත්තමයි ස්වාමීනි ඔබ කියන්නේ. මාතුල ඊර්ෂ්‍යාවක් තියෙනවා. මාතුල නපුරුකම් කියනවා ස්වාමීනි. ඔබ දෙවියන් වහන්සේගේ අවංක වෙන්න පුළුවන් එකම ස්ථානය එතනයි. ඔබ එතන දෙවියන් වහන්සේලා අවංක වෙන්න යනවා නම් දෙවියන් වහන්සේ ඔබ නිදහස් කරන්න යනවා. ස්වාමීන් වහන්සේගේ ජීවිතේට පුදුම දේවල් කරන්න යනවා. අද අපි සභාවට යනවා සභාවෙන් යනවා. මොකද අපි දෙවියන් වහන්සේට අවංක නැහැ.
අපි දෙවියන් වහන්සේට අපේ ස්වභාවය අපේ චරිත ගුණ හරියාකාරව පෙන්වා දෙන්න තැනක නැහැ. අයි බලන්න යනවා යෝබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 6 සහ 8 වෙනි පද. දවසක දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ස්වාමීන් වහන්සේ ඉදිරියේ පෙනී සිටින්න ආකාරදී සාතන් දෝන් අතර යායේ. එවිට ස්වාමීන් වහන්සේ නුඹ කොතන සිට ආයේද සාතන්ගේ නැසුසේක. සාතන් ස්වාමීන් වහන්සේට උත්තර දෙමින් පොළවේ ගමන් කොට ඔබම ඇවිද ආවෙමි කීවේය. එවිට ස්වාමීන් වහන්සේ නුඹ මාගේ මෙහි කරු යෝබ් ගැන කල්පනා කළේද? ඔහු මේ නිර්දෝෂ වූ අවංක වූ දෙවියන් වහන්සේගේ බයත් ආ වූ නපුරෙන් වැළකී සිටින්නා වූ මිනිසෙක් පොළවේ නැතයි කීසේක. ආමෙන්. එක දවසක් ස්වාමීන් වහන්සේගේ පුත්‍ර දෙවියන් වහන්සේ ඉදිරියේ පිළිසින් කළ සාතන් දෝන් අතර යායේ. සාතන් කෙලින්ම යක්ෂයා කෙලින්ම දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට එනවා. බයිබලයේ ඉන්ද්‍ර පොතේ 12 කියනවා බලන්න 12 එවිට අපගේ දෙවියන් වහන්සේගේ ගැලවීමද බලයද රාජ්‍යද තමන් ක්‍රිස්තුස් වහන්සේගේ ආණ්ඩු බලයද දැන් පැමිණියේය. මක්නිසාද අපගේ දෙවියන් වහන්සේ ඉදිරි පිටරෑදාවල් අපේ සහෝදරයන්ට වරද තබන්නා වූ ඔහුගේ වරද තබන්නා පහදෙන්නු ලැබුවේය. ඔහු පැටලපටවන්ගේ ලේ නිසාද තමගේ සාක්ෂි වචන නිසාද ඔහුගෙන් ජයගත්තෝය. ආමෙන්. අපි දකිනවා මෙතන කියනවා අපගේ දෙවියන් වහන්සේගේ ගැලවීම බලයේ දෙවියන් කාර්යයක් තිබෙනවා. සම්පූර්ණ සම්ප්‍රදාය කාතර ඉගෙන කාර්යය. ඉතින් තිබෙනවා අපිට දෙයක් සහෝදරයන්ට වරද තබන්නා ඔහුගේ වරද තබන්නා. ඔබ තනියම නෙමෙයි දේව අභිමුඛත්වයේ මේ යක්ෂයත් එක්ක. අද ඔබේ ජීවිතයේ කිසිම දෙයක් නෑ. මොකද නුඹගේ පියු යක්ෂගේ තෘෂ්ණාව නිෂ්ඨ කරන්න කැමැත්තේ පටන් ගැනීම මිනිමාරු වෙයි. යක්ෂයාගේ තෘෂ්ණාවන් වලින් යමක් මාංශයෙන් බොන්නේ මාංශය. මේ තෘෂ්ණාවන් වලින් අදලා පොළොමනකොට තෘෂ්ණාව පිළිසිති ගන්නවා. පිළිසිති ගත්තාම පාපය බදනවා. පාපේ වැදුවම මරණය උපදවනවා. ඒ නිසා අපි දකිනවා මේ පිළිසිති ගන්නව පාපය සතුරට තියෙන අයිතිය. මොකද අම්මාගේ බීජයෙන් පමණ දරුවෙක් බිහි වෙන්නේ නැහැ. තාත්තගේ බීජයත් අවශ්‍ය දරුවෙක් බිහි වෙන්නේ නැහැ. මේ බීජ දෙක තුන තමයි දරුවා මේ වගේ සතුරාගේ ස්වභාවයට අවශ්‍යයි පාපය බිහි කරන්න වදන්ට. ඒ පාපය අයිතිකාරය විතර යක්ෂයා. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියට යනකොට යක්ෂයා ඇවිල්ලා කියනවා මෙයාතුල තියෙන්නේ මගේ දේවල් ස්වාමිනී. මෙයාතුල තියෙන ඔක්කොම මම කරන දේවල් මම තමයි මගේ ජීවිතේ මේ දේවල් ගොඩනගන්නේ මේ දේවල් ගොඩනගන්නේ. ඔබට මෙයාගේ ජීවිතය අයිතියක් නැහැ. මෙයා අයිති මට. මෙයා අයිති මට. ඒ නිසා මෙයා මට දෙන්න. ඔබට කිසිම අයිතියක් නැහැ. මෙයාව ඔබ වෙතට ගන්න. ස්වාමීන් වහන්සේ කියන හරි යා ඉරිදාල සමහරකට පස්සේ නැහැ. ඒක කැමිද කරලා ඔබේ දේ ඔබ ගන්න. අපේ ජීවිත වෙනස් වෙන්නේ නැහැ. අපේ ජීවිත හැදෙන්නේ නැහැ. ඉතින් මේ ගැන යෝබ් හොඳට දන්න ඉන්න යෝබ් හැම මොහොතේම නිර්දෝෂ භාවය ලැබුණු කෙනෙක්. හැම මොහොතේම ස්වාමීන් වහන්සේ ඉදිරියේ දරුවෝ පවා කැඳවලා පූජා කරලා පවිත්‍ර කරලා දෙවියන් වහන්සේ දරුවෝ හරි වචන වැරදි කියලා දෙවියන් වහන්සේ අතර ඉඳලා සතුරාගේ අයිති ලබා නොගන්නා පිණිස යා පූජා කරලා හැම මොහොතේම පවිත්‍රතාවයේ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයෙන් දෙස බලා සිටි කෙනෙක්. මාගේ සිනේවන්ත ඔව් හොඳට දෙයක් දිනුමත් මේ ධර්මයේ පදයේ කියනවා ස්වාමීන් වහන්සේ නුඹ මාගේ මේ කරු යෝබ් ගැන කල්පනා කළේද? දැන් දෙවියන් වහන්සේ දන්නවා යක්ෂ කල්පනා කරේ යෝබ් ගැන කියලා. යක්ෂ දන්නවා යෝබ්ගේ වටේ යක්ෂ කැඩි කැඩි ඉන්නවා දෙවියන් වහන්සේ දැක්කා. දෙවියන් වහන්සේ යෝබ් වටා කිලි වටක් බැඳලා තිබුණා. යෝබ් සතු සියල්ල වටා කිලි වටක් ආරක්ෂාව බැඳලා තිබුණා. මේ ආරක්ෂාව තිබුණ නිසා යක්ෂයාට කිසිම දෙයක් කරන්න බැරුව තිබුණා. ඒ සතුරා කියනවා ඔබ මේ හැම දෙයක් පට කර ගන්නේ ඔබ වහන්සේ උට ඔබ නමස්කාර කරන නිසා ඔබ ප්‍රශංසා කරන නිසා මේ වැට අරන් දාන්න මම යාට ගිහිල්ලා පාර ගන්නවා. ඒ පාර ගැවුවට පස්සේ යා ඔබගේ අසහම වීම ඔබ අත්හැරලා දාන්න ලබනවා. ඉතින් දෙවියන් වහන්සේ යක්ෂ විඩාරිනවා ඔබ පරිචය කරන්න කියලා බලන්න 9 වෙනි පදයේ සාතන් ස්වාමීන් වහන්සේට උත්තර දෙමින් යෝබ් දෙවියන් වහන්සේ කෙරෙහි බයවන්නේ නිකමටද? ඔබ වහන්සේ ඔහු වට කරත්, ඔහුගේ ගෙදර වට කරත්, ඔහුට ඇති සියල්ල වට කරත් හැමක් තින්ම වැටවැද තිබෙනවා නොවේද? ඔබ ඔහුගේ අත්වලට ආශිර්වාද කළසේක. ඔහුගේ සම්පත්ද දේශයේ වර්ධනය වී තිබේ. නමුත් ඔබගේ අත දිගු කර ඔහුට ඇති සියල්ලට ගැසුවොත් ඔහු ඔබගේ මුහුණ ඉදිරියේ ඔබ අත්හරින
අනේ දැන් මෙතන කියනවා දෙවියන් වහන්සේට ඔව්ගේ වටේ ඔබ හැම දෙයකටම වටබදලා තියෙනවා. නමිනි පදකින සාතන් ස්වාමීන් වහන්සේ උත්තර දෙමි. යෝබ් දෙවියන් වහන්සේ කෙරෙහි බය වන්නේ නිකමටද? දෙවියන් වහන්සේගේ කන යක්ෂයා මෙයා ඔබට බය වෙන්නේ නිකන්ද? මෙයා ඔබට බය වෙන්නේ නිකන්ද? ඔබ යාට ආශිර්වාද කරනවා. යාට බඩ බැඳලා තියෙනවා. යාට හැම දෙයක් ඔබ දෙනවා. දැන් යා හරි ධර්මී. යා ඔබ දෙවියන් වහන්සේට අල්ලන් ඉන්නවා. ඒ අල්ලන් ඉන්නේ ඒ අවංකම සත්‍යතාවයක් තියෙන නිසා නෙමෙයි ඔබ දෙන නිසා. දැන් ඔබ මට දෙන්න ඔබගේ මටවල ඔක්කොම ගන්න මම පහන ගහන්න යනවා. යාට පහන ගහනකොට යා එකපාරට ඔබ මූණ ඉදිරි පිට අතහර දමනු ළඟනවා. දැන් යෝබ්ට දෙනවා සියයක් තියෙනවා. මම යෝබ්ට ඔබට බාර දෙනවා. යෝබ් ඔබ යතේ තියෙන්නේ ඔබ කැමති දෙයක් යෝබ්ට කරපන් කියලා. යක්ෂයා යෝබ්ට බාර ගන්න යෝබ් දෙවියන් වහන්සේ යාගේ අපංකකම යා කියන යනවා බලන්න දෙවිනි පරිච්ඡේදයේ අටවෙනි පදය. ඔහු තමාගේ ඇඟ කසා ගන්නට කැබලිත්තක් ගත්තේය. තවද ඔහු අලුවල හිඳගත්තේය. එවිට ඔහුගේ භාර්යාව නුඹේ අවංකකම තවම පවත්වාගෙන ඉන්නවාද? දෙවියන් වහන්සේ අත්හැර දමා මැරෙවයි කීවාය. අහන ඔබ තවම දෙවියන් වහන්සේට අවංක වෙන්න ඕනවා කියලා. අත්හැර දාලා මැරියන් කියන මේ ජීවිතේට ප්‍රශ්න කරදර වේදනා බලපං ඔබට තේරෙන්නේ නැද්ද? ඔබ දෙවියන් වහන්සේ අවංක වෙන්න කියන්නේ තවත් මොකටද කියලා බලන්න මෙච්ච දේවල් දරුවෝ මැරුණා ඊට කරන්නේ නැතුව ගියා හැම දෙයක්ම මංකොල්ල ගෑවා. ඔබට මොනවද මේ දෙවියන් වහන්සේ ඉදිරියේ තියෙන්නේ කියලා. යා කියනවා මේ දුෂ්ට ඥානිකෙක් මට කතා කරන්න ඉන්න එපා කියලා. යා ඒ අන්තිම දක්වා දෙවියන් වහන්සේට අවංකව යා දෙවියන් වහන්සේ ඉදිරියේ හිටියා. යා දෙවියන් වහන්සේ අත්හැරියේ නැහැ. අපිට අවංකම කියන්නේ ඊටම වැදගත් දෙයක් අපේ ජීවිතේ. මේ අවංකම ඔබ මම මුදල හඳුනාගත යුතුයි. දෙවියන් වහන්සේට අවංකම නැතුව දැන් අපිට සත්‍යයක් අපිට කතා කරන්න බලමු මේ ජීවිතේ. ඔබේ ජීවිතේ වැඩක් නැහැ නේ. දෙවියන් වහන්සේ නෝන මේවා තියෙනවා මෙතන අපිට කේන් තියනවා අපිට මේවා වෙනවා. දෙවියන් වහන්සේට ඒක උදාහසක් ඇති වෙනවා. නපුරුකමක් ඇති වෙනවා. උඩ තියෙනවා. උදාල ගොරවන්න හිතෙනවා දෙවියන් වහන්සේට අද යාඥා කරනවා මම යාඥා කරන්නේ මට දෙන්න යමඩ දුන්නේ නැහැ මම යාඥා කරන්නේ නැහැ බයිබල් බලලා තියෙනවා මේ පාස්ටර් කෙනා මම බයිබල් බලලා මට ඒක මන්නේ මගේ ජීවිතේ විශ්වාසයෙන් විශ්තරෙලා බලිදාසම නම් මම බයිබල් බලන්න දැන් නම් සාහන ඔබ මට අවංකද දැන් ඔබට අවංක වෙන්න දෙවියන් වහන්සේගේ හදවත අපේ හදවත තුළ සැබෑ වැටිච්ච තැන ඔබ සොයා ගන්න ඕන ඒක තමයි තන ඔබට අවංක වෙන්න පුළුවන් දෙවියන් වහන්සේ දෙවිසා අපි දකින මේ අවංකම කියන දේ දෙවියන් වහන්සේගේ ඉදිරියේ අටවෙනි පරිණාමතර යෝබිකේ කියන ස්වාමීන් වහන්සේ දුම මාගේ මොකාරෝ වූ යෝබයන් ඕමෙන් නිර්දෝෂ භාවය අවංකකම ඇති කරනවා නිර්දෝෂ භාවය කියන්නේ දෝෂ රහිත ස්වභාවය හෘද සාක්ෂිය ඒකට පළමු උපකාර කරන දේ හෘද සාක්ෂිය තුළ තියෙන්න ඕන සැබෑ සත්‍යතාවය අවංක වෙනවා හෘද සාක්ෂිය. සමහර අපි දන්නවා ළමයි වැරද්දක් කරාම මම දන්නවා මොකද කරේ කියලා. බය ළමයාට ගහයි කියලා කියනවා නෑ මේක මෙමුණා කියලා වහනවා. මේ වගේ හෘද සාක්ෂියක් දන්නවා නම් අපිට යම් විපත්තියක් වෙන්න තියෙනවා කියලා අපේ දේවල් හොර රහසෙන් අපිට ඒ අපි පතන දේ කන්න හෘද සාක්ෂිය වහනවා. හෘද සාක්ෂිය දන්නවා මෙයා මම ඔබ කරන්නේ වැරද්දක්. ඔබ කරන්නේ වැරද්දා නෑ ඊට වඩා මට මේ කාරණාව වෙන්න ඕන මේක උනේ නැත්තම් මම ඒකට සපේනවා මන්ත්‍රණේ මේක උනේ නැත්තම් මේක තමයි වෙන්නේ දෙවියන් වහන්සේ කෙනෙක් මාව සිද්ධි ගෙවුවේ නෑ ඔබ මාගේ අවංකුනේ නෑ ඔබේ ස්වභාවයෙන් ඔබේ චරිතය තේරුම් ගන්න එන්න අපි අපේ දේවල් කරන්න යන්නේ ලාභණය තමයි අවංකම තියනවා අපිට හැමදේම කරන ස්වාමීනි මගේ මේ දුෂ්‍ය හැඟීම් ස්වාමීනි මගේ මේ නපුරු දුෂ්ට ස්වභාවය අපි දකිනවා සාවුල් ඒ සාවුල්ගේ සෙනෙක ඇවිල්ලා සාවුල් පොළොංගලා සාවුල්ට කියනවා මේ අපි අරන් යන්න කියලා මේ බැටළුව පූජා කරන්න ඒ දෙවියන් වහන්සේ උඩ කිව්වා මේ දෙකන්න කියලා ඔහුතුල බයක් තිබුණා ඒ සෙනගට පාපුවක් මේ බැටළුව ගන්න ඒ සෙනගේ ආව අත්හැරලා යයි කියලා එනිසා සෙනගල තා මේ යුද්ධේ ජය ගැනීමට තියෙන ආශාව නිසා යාට අමතක වුණා දෙවියන් වහන්සේගෙන් ජය එන්නේ කියලා.
යා බැලුවේ මනුෂ්‍ය ගතේ තියෙන කඩුවේ මනුෂ්‍යයන්ගේ සංඛ්‍යාවයි. යා ගණන් කරලා යා හිතපු නිසා යාගේ විශ්වාසය මනුෂ්‍යකෙල තිබ්බ නිසා යා කියනවා හරි උඹලා බැටළු ගණන් කියලා. එක එකන හොඳ තර බැටළු ඔක්කොම ගත්තා. ඊකරුණා අන්තිමට කියනවා සාමිල් කියලා මම කිව්වා නේද කිසි බැටළු දෙන්න එපා ඔක්කොම මාරලා ඉන්න කියලා. යා කියන්නේ මම ඔක්කොම කරා ඇත්ත සත්‍ය මොනවද කියලා. එයාට අවශ්‍ය වෙන්න බෑ. යාගේ හදවතේ හරියටම වගන්න බෑ. සමහර ස්ථානවල වැටෙනවා දේව තැන්වල අපිව අසු කරනවා අසු වෙනවා. සතුරු අපව ඉල්ලනවා දෙවියන් වහන්සේගේ අපව නිහඬ නිශ්චල තැනකට ගෙන දෙවියන් වහන්සේලා කොතරම් අපි දෙවියන් වහන්සේට අගයක් යොදවනවද අපේ ජීවිතේ. අපි මුකින් දෙවියන් වහන්සේට කොතරම් ආදරේ කිව්වත් අපි දෙවියන් වහන්සේට කොතරම් බැඳිලා කියලා කිව්වත් දෙවියන් වහන්සේ කිසිම දෙයක් පරීක්ෂණයක් නොමැතිව දෙවියන් වහන්සේගේ වචන බාර ගන්නට යන්නේ නැහැ. ඒ හැමදේම දෙවියන් වහන්සේ ආබ්‍රහම් පවා පරීක්ෂා කරලා බැලුවා. නුඹ එකම පුතා මට පූජා කරපන් කියලා. දෙවියන් වහන්සේ මාව පරීක්ෂා කරනවා. උන්වහන්සේ කියන කිලිකලක අදහස් ඉදිරියනවා. දෙවියන් වහන්සේ කියන එකට ආශිර්වාද කරන්නේ. මුළු ලෝකේ නැතුව ගියා. මුළු ලෝකේ පහව ගියා. ස්වාමීනි ඔබ වහන්සේ කියන මට අවංකව ඇසිරෙන්න සත්‍යතාවයට ගමන් කරන්න ඔබව මට උපකාර කළමන. දෙවියන් වහන්සේ අපේ ස්වභාවය අපේ චරිතය පෙන්වා දෙනකොට දැන් අපිට අදහසක් කියලා තියෙනවා. ඕ මම මේ විදිහට කරන්න ඕන. මම ඊට මොකද මගේ හැඟීම මගේ බය අඩුකම නැත්තම් මගේ අවශ්‍යතාවය මට සපයනවා. දෙවියන් වහන්සේ ඉදිරියේ වංචනික ලෙස පැහැර ගන්නට දේවල්. ඒ මගේ දෙවියන් වහන්සේගේ සැබෑව මට පෙන්වා දෙන ඔබ මේ දේ කරොත් ඇත්තටම දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන්නේ නැහැ නේද කියලා. ඒ හඬට වඩා මට වටිනවා නම් මම අල්ලන් ඉන්න දේ මට ලබා ගන්න ඕන දේ ඒ හඬට වඩා වටිනවා නම් මම ඒ අල්ලන් ඉන්න දේ කරනවා. මම මේ දේ හම්කම් දෙන්නේ නැහැ. ඒක සුළු කරන සම්මාසිනා නුඹ මගේ වචනේ සුළු කළා. නුඹ මගේ වචනේ සුළු කළා. දකින්න සිටිනවා. ඇයි අපිට ආස නැහැ අපිට වෙනස් වෙන්න. ඒ නිසා අපේ චරිත ගුණ නිසා අපේ ස්වභාවයන් ගැන අපි ගොඩාක් දෙවියන් වහන්සේට අවංක වෙන්න ඕන. අපි අවංක වෙන්න සත්‍යතාවය උදේ පහද ගන්න ඕන. සත්‍යතාවය පහද ගන්නකොට අපිට තියෙනවා දෙයක් අපිට නැති වෙන්න පුළුවන් මම විනාශ වෙන්න පුළුවන් මට මුළු ලෝකෙම නැති වෙන්න පුළුවන් මට කමන්නේ නැහැ. ඒත් මම ඔබට අවංක වෙනවා. ඔබ සියලු දේ මට දෙන්නවා දෙවියන් වහන්සේ. මගේ සිනමාවට අවංකම ඊටාම වැදගත් දෙයක් දෙවියන් වහන්සේට. ඉතින් තමයි අවංකම ඔබ උතර හඳුනා ගන්නවා. අපි කී දෙනෙක් අපි දකින්න අපේ චරිත ගුණාංග. අපි චරිතවල අපි කතා කරලා අපිට කියන්න ඕනේ මේක තමයි හරි මේක තමයි සත්‍ය කියලා. ඒක නෙමෙයි සත්‍ය. සත්‍ය ඔබ දන්නවා හඳුනනවා ඔබ කරන්නේ බොරුවක් වංචාවක් කියලා. ඔබේ හදවත කඩපතකින් ඉන්න ඔබට පෙන්වා දෙනවා. මේක වැරදි බං මේක වැරදි. ඔබ මේ කරන දේ හොඳ නෑ නේද කියලා. ප්‍රශ්න කරගන්න. මට ඊට වඩා දෙයක් තියෙනවා වැදගත් දෙයක් මගේ ජීවිතේ කරගන්න. ඒ නිසා මම ගන්න හැමකම් දෙන්නේ නැහැ. ඔබගේ අවශ්‍යතාවය දෙවියන් වහන්සේ නම් ඔබ දෙවියන් වහන්සේට අවංක වෙන්න යනවා. ඔබ කියන්න යනවා මට මොනවා මම දෙවියන් වහන්සේට කී කර වෙන්න යනවා. මම දෙවියන් වහන්සේට අටහත් වෙන්න යනවා කියලා. ඒ නිසා ජාගරත් වෙනවා මේ අවංකකම. දෙක මිනිස්සු ඉදිරියේ අවංකම. මතේ 24:10 බලන්න යනවා අපි. එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවා දෙන්නෝය. ඔවුනොවුන්ට වෛර වන්නෝය. ආමේන්. මෙතන බයිබලයේ කියනවා 10 වෙනි පදයේ එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවා දෙන්නෝය. ඔවුනොවුන්ට වෛර වන්නෝය. දැන් සමහර වෙලාවට සෙනග එකට ආදරය කරනවා. එකට ලං වෙනවා කිරිසහ මීපැණි වගේ. කිරිසහ මීපැණි වගේ ලං වෙනවා. ඊට පස්සේ ප්‍රශ්නයක් ආපු ගමන්ම දෙයක් මොනාරි දෙයක් වෙච්ච ගමන්ම දෙගොල්ලෝ අතර ආරාවෝ දෙගොල්ලෝ අතර වියවුල්කම දෙගොල්ලෝ අතර ඊට දබර සමාජයට ස්වාමි පුරුෂයා භාර්යාව සහෝදරයන් ඒ වගේම දෙමව්පියන් මේ හැම දෙයක් අතරම හමු වෙනා දෙයක් මේකේ සතුටක් යමක් ඔබ ප්‍රේම කරනවා නම් යමක් ඔබ ඇවිසින ඔබගේ කැමැත්ත නෙමෙයි ඒ දේ කරන්නට මේ වචනේ මෙහෙ කරනකොට කතන්දරයක් මගේ හදවතට ආවා. ඔබ කී දෙනෙක් අසල කතන්දර සමහරවිට කතන්දර කියනවා ලස්සනයි. මොකද දේවල් අතර අපිට දේශනා පහද ගන්න පුළුවන්. ලස්සන දේවල් තියෙන කතන්දර වල. කී දෙනෙක් අසල කතන්දර ආසන්නේ. අපි දකින්න එක මිනිහෙක් කියා
මේ මිනිස්සයා දවසක් දා ගමනක් යන අතර මේ මිනිස්සයාට හමු වුණා යාගේ කුඩා කාලේ හිටපු මිත්‍රයෙක්ව. මේ මිත්‍රයා මේ මිනිස්සයාට හමු වෙච්ච මොහොත තුළ මේ මිනිස්සයා මේ මිත්‍රයා දිහා බලන මේ මිනිස්සයාට හරිම වේදනාවක් ආවා. මිත්‍රයා සරපුදියා දාලා දුරගෙන කොයි ෂෝට් කෑල්ලක් අඳගෙන ඒකේ මේ ගැලවිලා අර දෙන මිනිස්සයාට මේ යාගෙන හරි ප්‍රේමයක් ආවා අදවදට. පුදුම ප්‍රේමයක් ආවා අදවදට. මම කොහොම හරි මගේ මිත්‍රයා ආහනවා මොකද මේ තාත්තේ කියලා ඇහුවා. මිත්‍රයා ඇයි මේ වගේ තාත්තට කියන්නේ කියලා. මිත්‍රයා කිව්වා මම මෙහෙම ප්‍රශ්නාව මට මෙහෙම කරදරාව මම මේ වගේ දේවල් කරා ඒවා කැඩලා බිඳිලා ගියා. දැන් මම අන්තිම අසරණ තාත්තේ වැටලා ඉන්නේ. මගේ දරුවෝ බණින්නේ මගේ භාර්යාව බණින්නේ මගේ අම්මලා දෙමව්පියෝ බණින්නේ මම මෙහෙම කියලා යා කියන්නේ පටන් ගත්තා. මේ කතාන්දරේ කියලා ඉවරනකොට අර මනුස්සයාගේ දුකයි හදවතේ දුක ප්‍රේමයක් නැවෙලා යා කියන ඉන්න අපේ ගෙදරට කියලා දැක්කන් ගිහලා යාට ලොකු වත්තක් තියෙනවා. යාට ගැටුකෝ ඉන්නවා. යාට හැම සද්ද කර්මාන්තයක් ගැන ලොකු වර්ධනයේ සද්ද මාතයක් තියෙනවා. ඒ වගේම යාළුවෝ තියෙනවා වතු යායම් කතා කරලා බොහෝ පුදුමනවා දෙයක්. මම මොකද කරන්නේ? මේ මිත්‍රයා කියනවා උඹට දෙමත් දෙන්න මේ සතුන් දෙන්න ඔබ වර්ධනය කරලා නගාගෙන මේ ජීවිතේ ඔබ දුරන්නේ කියලා. එයා ඒක කරන අතර එයා හඳුන්වා දෙනවා. ඒවා විකුණන සෙනග හඳුන්වා දෙනවා. කාලයක් යනකොට මේ මිත්‍රයා හොඳට වර්ධනය වෙලා ගොඩනගිලා නැවෙලා යනකොට ටිකෙන් ටික එදිනෙදා ජීවිතයේ අත් එක්ක තිබ්බ සම්බන්ධකම යාගේ ඉදරට පැමිණිලා යත් එක්ක කතා බහ කරන එක ඒ මිත්‍රයාගෙන් නැතිව ගියා. නැතුව ගියාට පස්සේ ඒ මිත්‍රයාගෙන් දෙන්නේ නැතුව ගියාට පස්සේ මට හරි දුකක් එනවා මම ආවේ නෑනේ කියලා අන්න පටන් ගත්තා හදවත සතරා පුරවන්න දේව. මගේ හදවතේ තේරුණා තමයි උඩ හරියම තමයි. මේ වගේ කියලා හදවතේ පුරවන්න පටන් ගත්තා. ඒ කාලේ ගියාට පස්සේ මේ මිත්‍රයා වැල්දලා ගොඩනගිලා දැන් යාවට පස්සේ මෙයා විකුණන මුදලාලියවත් යා කඩගෙන් හොරකම් කරගෙන යා දේවල් විකුණගෙන යා දේවල් කල්පනා ගත්තා. පස්සේ මුට වහන්න මම දාගත්තේ මොකද යන්නේ කියලා මනුස්සයාගේ හදවත ඊටාම දුෂ්ටව නපුරු කුරීර හදවත බවට පරිවර්තන වුණා මේ ප්‍රේම කරපු හදවත මිත්‍රයාට. ඒ ප්‍රේම කරපු හදවත ඊටාම කුරීර හදවතකට පරිවර්තන වෙලා යාට මේ අතර අයිතියක් අසාධාරණ නිකන් පාරේ ගිහිල්ලා මම ගෙදර දාගෙන මම මොනවද කරේ කියලා. යා කෝප වෙලා දුෂ්ට වෙලා යා පටන් ගත්තා යා රිවර්ස් එකට හැරෙන්න. ඒ කියන්නේ ඉස්සල ආශිර්වාදයට දැන් විනාශයට හරවන්න යා පටන් ගත්තා මිත්‍රට විරුද්ධව. මම යන මේ මිත්‍රට විරුද්ධව නැගිටලා යනකොට දෙවියන් වහන්සේ මොනවද කතා කරා. කතා කරලා හැමෝම උඹ ඇත්තටම මනුෂ්‍යත්වන ඕ ස්වාමීන් මම ප්‍රේම කරන්නේ නැත්නම් මම මෙහෙම කරනවා දුන්න දේවල් බලන්න කොහොමද කියලා. උඹ ඇත්තට ප්‍රේම කරනවාද කියලා. ඔව් ස්වාමීනි මම ප්‍රේම කරන නිසා මම හැම දෙයක් කරේ කියලා. දෙවියන්වහන්සේ පෙන්වා දෙන්න පටන් ගත්තා. ප්‍රේමය ඇවිල්ලා මනුෂ්‍යයාගේ ක්‍රියාකාරීත්වයේ ඇති වෙන දේවල් වලින් විනාශ වෙන දෙයක් නෙමෙයි. ඒක විනාශ වෙනවා නම් සත්‍ය මනුෂ්‍ය කෙනෙකු. මගේ පිළියමක් කරන්න සත්‍යතාවෙන්ද ඕ උඩාවිත අසාධාරණ කරලා උඹට තියෙන දෙයක් කඩලා බින්දලා වෙනස් වෙලා මගේ ප්‍රේමය තුල හැරිලා වෙනස් වෙලා ගමන් කරන්න. ඒ මොහොත තුල ඒ හඬ යට වුණාම යාට කඩපතක් වුණා ඒ හඬ. ඊටසේ දැක්කා යාගේ මිත්‍රාල කරන්න පුළුවන් හැම දෙයක්ම හැම නපුරු අදහසක්ම හැම දෙයක්ම. යා ඒ හැම දෙයකින් නිදහසලා ටික කාලයක් යට පස්සේ දෙවියන් වහන්සේම ඒ ඔබියා ඒ හතුරම මිත්‍රයා නැවත වරක් මිත්‍රයෙක් බවට පරිවර්තනය කරලා දුන්නා. ඔබගේ ජීවිතේ ඉවසිලිමත්කම තම දෙයක් වෙනවා. ධර්මිෂ්ඨයාගේ හතුරු පවා දෙවියන් වහන්සේ මිත්‍රය කරනවා. ධර්මිෂ්ඨයාගේ හතුරු පවා ධර්මිෂ්ඨයාගේ ඔබ ධර්මිෂ්ඨ දැනගන්නේ ඔබ යහපත කරනවා නම් කවදා හරි ඔබ වෙනස් වෙලා ඔබට ආදරය කරනවා. ඒ නිසා අපි දකින්න දෙවියන් වහන්සේගේ සත්‍යතාවය අපේ ආත්මික භාවය ගැන අපිට පෙන්වා දෙනවා. සමානව බාධාව ස්වයං පුරුෂ ආදරය කරනවා ලව කරනවා. සමාන කවුරු නැති කොට කොහොමද ඉන්නේ? අපිට බලතෝ මට බෑ මම එකයි. බලන්න මම මුදේ පයින්නවා. බලන්න මම කෝච්චියේ පයින්නවා. මම බස් එක හැරිලා මැරෙන්න ඕන. ඊට පොඩි ප්‍රශ්නයක් වුණාට පස්සේ දෙක අතර ආරෝලක්. ඇයි ඒ ප්‍රේමය සැබෑනේ. ඒක ඔබ භාවන්කව තේරුම් ගන්නවා මම ආවක් නැහැ. මම බොරු කාමරේ යකින් වල තියෙන දෝෂයභාවය. මගේ උපදින නපුරු ස්වභාවය මේක වෙන්නේ. මේ නපුරු ස්වභාවය නිසා තමයි මම මේ තීරණ වලට එළවෙන්නේ. මගේ මේ දුෂ්‍යභාවය නිසා තමයි මම මේ වගේ තීරණ ගන්නෙ. මම අවංක නැහැ. යා මට මොන දේ කරතා මට පුළුවන්කම තියෙන මගේ ප්‍රේමය අන්තිම දක්වා පවත්වාගෙන ගෙනියන්න
ලබන්න මගේ ප්‍රේමය